අනේ සමන් ගින්නලිය මහත්මයා. ඉස්සර නළුවෙක් නෙවා. ඔව් ඒ කාලේ නළුවෙක්. අයියෝ මට අඳුරන්න බෑ මේ කොණ්ඩෙත් වාගෙන දැන් කොහොම කරනවද කියලා. ඒක නෙවෙයි. දැන් ඔබතුමා මේ ළමයි ගොඩක් අරගෙන ළමයින්ට උගන්වනවා. ඔව්. ඒක ලොකු පිනක්. අපි රටේ මොනවා කිව්වත් ගුරුවරියක් වෙනවයි කියන්නේ ලොකු පිනක් ඇති දෙයක්. ඒ කියන්නේ ළමයි අපි ගුරුවරියක් අවුරුදු 50ක් උගන්වනවා කියලා. මේ 35 40ක් උගන්වනවා කියන්නකෝ. එතකොට මොකද වෙන්නේ අවසානයේ අර ළමයි කොයි තැන් වලද ඉන්නේ? දොස්තර මහතුරු අරගොල්ලන් මේගොල්ලන් ඉංජිනේරු ඔක්කොම ඉන්නවා. අපි ගුරුවරියන්ට අපහාස කරන්න නරකයි. අපේ දෙවිවරු දේවතාවියෝ. තේරෙනව නේද? දැන් ඕගොල්ලන් උනත් ඉස්කෝලේ ගියාම ඉගෙනන්නේ ගුරුවරියන්ගේ. නමුත් ඒ උගත්කම ඒ දැනුම ඒ ටික ඔක්කොම තියෙන්න ඕන තමන්ගේ තුල. තේරෙනව නේද? හරි වටිනවා. ඒ වගේ මේ මහත්මයාත් ඉස්සර නාතියේ නළුවෙක් මට හම්බෙලා තියෙනවා. හම්බෙලා ඔක්කොම කළා මම මෙතන යද්දී මං ඇවිල්ලා අපේ මේකේ සභාපතිතුමා ඉන්නවනේ. මහත්මයා ලලිත් අබේසේකර මහත්මයා. එතුමාත් එක මම නිකන් කයියක් ගහලා කහඩේකුත් බීලා නෝනට කියලා හදවගෙන ජුඩි නෝන පස්සේ බලපුවා මේ ඉන්නවා මෙතන කියලා. මං ඒකයි මෙතෙන්ට ආවේ. ළමයි ටිකත් හොඳයි. ලස්සනයි. ඔබතුමා මොකද මේ ළමයින්ට මං ආරංචි කරනවා මේ නොමිලේ උගන්වන්නේ කියලා. හැම කෙනෙක්ම සල්ලි ගන්න. හැම කෙනෙක්ම ක්ලාසස් දානවා. හැම කෙනෙක්ම මොනවා කෙරුවත් සල්ලි අරන් තමයි උගන්වන්නේ. ඔබතුමා කොහොමද මේ නොමිලේ උගන්වන්නේ? ඒ කියන්නේ මට හිතුණා මේක අලුත් දෙයක් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ හැමෝම වර්ක්ෂොප් තියෙනවා. ඒවට හැම කෙනාම සල්ලි අරගෙන තමයි වර්ක්ෂොප් එකක් කරන්නේ. මගේ දැනුම මම නොමිලේ හැම ළමයෙකුටම කරනවා. ඉතින් උගන්වනවා. ඒ කියන්නේ ඇක්ටින් ඊට පස්සේ මියුසික් සිං කරන්න එලවුන්සින් මොඩලින් හැම දෙයක්ම මම නොමිලේ මගේ තියෙන දේ මම නොමිලේ අනිවාර්යයෙන් හැම දෙයකට දෙනවා. ඒක හොඳයි. ඇත්තටම ඒක තමයි අපි පින් අතේ වැඩ කියන්නේ. බොරුවට සිල් අරගෙන හරවගෙන සිල් ගන්න ඕනේ. ඒ ඔක්කොම කරගෙන අපේ ධර්මය අපි අදාගෙන යන ගමන් මේ ළමයින්ට උගන්වන එක ළමයි ඉහළම තත්ත්වයට තියෙන එක අපි ලොකු දෙයක්. ඔයාගේ නම කවදා හරි මේ රටේ බැබලෙනවා. දැන් අපේ සභාපතිතුමාගේ නමත් එහෙමනේ ගිහලා තියෙන්නේ මේ සභාවේ. අබේසේකර මහත්තයා ඉතින් කොළඹ ඉදී අපි ඔක්කොම එකතු වෙලා හැන්දෑවට කතා බහ කළා එතුමා කරන්නේ මොනවද කියලා අඳුරනවා මම. ඒකයි මම එලා කතා කරගෙන ඉන්න කහරිය බිව්වේ එහා පැත්තට ගිහිල්ලා. එතකොට දැන් ඔබතුමා මේ කරන දේ සතුටු වෙන්නේ කොහෙන්ද ඊට? මට කියන්නේ ගොඩක් සතුටු වෙනවා. කොහොමද සතුටු වෙන්නේ? ඒ කියන්නේ මේ ළමයිගේ දක්ෂතාව බලලා. ඔව්. ඒතර මේ අපි ප්‍රෝග්‍රෑම් කරලා ඒ ප්‍රෝග්‍රෑම් එකේ දක්ෂතා ඊට පස්සේ අපි ටෙලිග්‍රාම කරනවා ෆෝන් ආර්ට් කරනවා. ඒගොල්ලෝගේ දක්ෂතා ගොඩක් තියෙනවා. තව මේ පිරිස විතරක් නෙවෙයි තව එළිය අපි පිරිසක් ඉන්නවා. ඒ පිරිසත් හැමදාම හැම සතියෙම එනවා. ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් කරනවා. ඒගොල්ලෝ දක්ෂතා සින්දු කියන්න, කවි කියන්න. ඒ වගේ ගොඩාක් දක්ෂතා තියෙන පිරිසක් තමයි අපේ එක්සන් ග්‍රාම ඇකඩමි එකේ ඉන්නේ. ඔන්න බලන්න මේ දරුවෝ ටික හොඳට ඔළුවට ගන්න ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නවා වගේම මේ ගුරුතුමෙක් කියලා මේකට කලාවට. දැන් නිවේදිකාව බිහි කරලා තියෙනවා. බිහි කරගෙන යනවා. ඒ වගේම සංගීතය රංගපෑම අරවම රංගපානවා කියන ලේසි වැඩක් නෙමෙයි. හුඟක් දෙන්නේ රංගපානවා නෙමෙයි ගිහිල්ලා අනේ මන් දන්නේ නැහැ. මං හිතන්නේ අපේ සභාපතිතුමා ඔය ගැන කිව්වොත් දන්නවා අපි දෙන්න කතා කරද්දී ඒක තේරුම් ගත්තා. රංගපානවා කියන්නේ ඒ චරිතය අනුව පොතක් ලියනවා කියන්නේ. ඩයලොග් ටිකක් ලියන ඩයලොග් කියන්නේ වචන ටිකක් ලියන දන්නේ නැහැ ගොඩක් දෙනෙක් දැන් ඉන්නේ. වචන ලියන ලියවිල්ලක් තියෙනවා. මේ සියලුම දේ එක්ක බලපුවම මම දැන්ම කියන්නේ නැහැ ඔය ටික ඔයගොල්ලන්ට මේ ගුරුවරයෙක් එක්ක ඇවිල්ලා ඉන්න නිසා ගුරුතුමා උගන්වයි කවදා හරි මෙන්න මෙහෙමයි ලියන්නේ මෙන්න මෙහෙමයි කරන්නේ මෙන්න මෙහෙමයි කියලා මට පුළුවන්. හරිවරේ. මට පුළුවන් මම හැම දෙයක්ම කළා දැන් දැනට ආසියාවේ දිගම නාට්‍යය තමයි කෝපි කඩිය කියන්නේ. කෝපි කඩියේ ඩී මහත්තයා යටතේ රංගපානවා. ඒ චරිතය රංගපාන කියලා ඒ චරිතය ලිව්වේ මම. ඒ චරිතය මම ලියලා ඒ නමත් හොයාගත්තා. මොකද අපි මේ ඉතිහාසයේ බලපුවම අපේ ආත්තම්ම ඇඟිලි සල්පොන තමයි කියන්නේ අස්සම් කරන්න පුළුවන් පොත. බලවම් පස්සේ පන්තිය 50 ජාතකයේම දන්නවා. මොකද පන්තලේ කියන දේවල් අහලා. ඒ වගේම මම බැලුවා අපේ මාමා කෙනෙක් හිටිය අන්දරේ කියලා. එයා වැටයින දිගේ යද්දි කවදාවත් මේ ටිකක් වෙඩි ගතියකින් යනවා ඒ වුණාට උඹ බම්බුලන් අරෙන් වරෙන් ඵලයන් කියලා කියන්නේත් නෑ. මස්සිනේ කියලා අපේ තාත්තට කියන්නේ. මස්සිනේ මයනෝ කියලා කියලා. තේරෙනවද කියන්නේ? අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ මම ඒ චරිතයකට මම ඒගොල්ලන්ගේ රංගපෑමයි ඉස්කෝලේ උගන්වපු රංගපෑමයි දෙකම ඔළුවට අරන් තමයි මම මේ තත්ත්වයට ආවේ. ඔයාලට කියන්නේ
මෙතුමා නළුවෙක්. බය වෙන්න එපා. සමන් ගින්නලිය කියන්නේ නළුවෙක්. ඒතකොට ඒ මහත්මයා හොඳ ඩිරෙක්ටර්ස්ත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. මේ ඔක්කොම කළා අද මේ තත් වෙනවයි කියන්නේ ලිහිතිවදු යන්නේ අනිත් එක නොමිලේ උගන්වනවා කියන්නේ මාර දෙයක්. මම දැකපු පළවෙනි කෙනා. ඒකෙන් මම මේ ආදරෙන් කතා කරලා හැමෝටම කියන්නේ. දැන් ඔබතුමාට මේ ළමයි එමෙනකොට පොදුම සතුටක් ඇති වෙනව නේද? අනිවාර්යයෙන් ලොකු සතුටක් තියෙනවා. මොකද විවිධ පළාත් වලින් ළමයි එනවා. ඔව්. ඒ කියන්නේ දුර පළාත් වලින්වත් එනවා. ඇවිල්ලා මේ දේ හරියටම ඔලුවට දාගෙන හොඳට ඉගෙන ගන්නවා ඒක. ඉගෙනගෙන හොඳ ගමනක් යනවා. ඒක වගේ අපි 2016 ඇකඩමි එක පටන් ගත්තේ. 2016 ඉඳලා දැන් 2021 ඒ වුණ ළමයි 2900ක් වගේ අපේ ඇකඩමි එකේ ඉගෙනගෙන විශේෂ ඒ කියන්නේ ටෙලි නාට්‍ය ෆිල්ම් වල මේකප් කරන මේ එලවුන්සින් ඒ වගේ channel වල වැඩ කරනවා. ෆීල්ඩ් එකේ ගොඩක් ඉන්නවා ළමයි ඉගෙන ගත්ත අය. ඒ වගේම තව දැන් 2021 ත් ළමයි 300ක් ඉන්නවා. අපිත් එක්ක ඉන්නේ 50ක් වගේ තමයි සුදර්ශේ ඉන්නේ. ඊට අමතරව තව අපේ නුගේගොඩ ඇකඩමි එකක් තියෙනවා. ඒකෙත් එක්ක ළමයි 300ක් විතර ඉන්නවා. ඒගොල්ලෝ 2022 වෙනකොට සාමාන්‍යයෙන් හොඳ තැනකට එනවා කියලා මම අනිවාර්යෙන්ම දන්නවා. හැබැයි මම ගිහිල්ලා ඔබතුමා ගැන කතා කරනවා. මොකද ඔබතුමා මේ වගේ කෙනෙක් මම දකින්නේ පළවෙනි වරට. මේ වගේ නොමිලේ ළමයි ගෙනලා උගන්වන අය කෙනෙක් දකින්නේ පළවෙනි වරට. ඒ නිසා මම ගිහිල්ලා කතා කරනවා. හොඳේ? ඉතින් මේ නම් ඔබතුමා ලේදිපාතු කෙනෙක් නෙවෙයි හොඳයි හොඳට ඉගෙනගත්තු කෙනෙක් මේ ළමයින්ට නොමිලේ උගන්වන එක ගැන මමත් හරි සතුටු වෙනවා. හොඳේ? මොකද අවුරුදු 35 තිස්සේ මමත් රංගපාන කරන්නේ. ඒක නිසා ඔබතුමාට ලොකු පිනක් සිද්ධ වෙනවා. මේ ළමයි හොඳ තැනකට ඇවිල්ලා කවදා හරි මේගොල්ලන් අද මෙතන නිවේදිකාවෝ ඉන්නවා මේ සියලුම දෙනා එක්ක මේ තත්ත්වය ආවෙන් පස්සේ සතුටු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. හොඳේ? එහෙනම් ඔබතුමාට ආයුබෝවන්. ආයුබෝවන්. ආයු බොහෝ වේවා. ඔබ සැමගේ ආයුෂ වැඩි වේවා. ඔන්න මේ සෙනසුරාදා හරියටම රාත්‍රී 8 වෙද්දී අපි ආව ඔබේ ආලින්දයට. SN රාම ඇකඩමි ප්‍රෝග්‍රෑම් හරිදේ ටීවී සමගින් ඔබ සමග පුරා පැයක් ගත කරන්න. ඔන්න අදත් අපි එක්ක එකතු වෙලා ඉන්නවා SN රාම ඇකඩමියේ ඉගෙනුම ලබන දක්ෂින් 7 දෙනෙක්. ඒ වගේම අද අපේ මැදිරියට සුවිශේෂී ආරාධිත අමුත්තෙක් ඉන්නවා. අද අපේ විශේෂ ආරාධිත අමුත්තා තමයි ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය වන කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ඩිංගි මහත්තයාගේ චරිතයට පණ පොවන කේ.ඩී. සිරිපාල මහත්තයා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කවුමිනි. ඉතින් අපි ආරාධනා කරනවා එතුමාට අපිත් එක්ක මේ වැඩසටහනට සහභාගී වෙන්න කියලා. ආයුබෝවන්. හොඳ දැනට නිමාව ඇවිල්ලා තියෙන්නේ SN රාම ඇකඩමි කියන්නේ මොකද්ද කියන දේ මම පුංචි හැඳින්වීමකින් කියන්න කැමතියි. මොකද්ද මේ SN රාම ඇකඩමි කියලා කියන්නේ? නර්තනය, ගායනය, රංගනය, නිවේදනය වගේම නිරූපණය යන අංගයන්ගෙන් සමන්විත වුණ තෝතැන්නක් තමයි මේ SN රාම ඇකඩමි කියලා කියන්නේ. අපේ ගරු අධ්‍යක්ෂකතුමා සමන් ගින්නලිය මහතා විසින් මේ සියලු අංගයන් නොමිලේ කිසිදු මුදලක් අය නොකර ඔබට උගන්වනවා. ඒක විශේෂයෙන්ම මතක් කළ යුතු කරුණක්. ලියන්. So I hope everyone is fine and in good health condition, and today there is 6 talented storytellers and singers. So I hope you'll enjoy their stories and songs. So let's enjoy their stories and songs. ලියන්. සුපුරුදු මුහුණක් ඉන්නවා මගේ දකුණු අත පැත්තේ. කලණි ප්‍රතිභා. ඉතින් ප්‍රතිභා ඔයා ගිය සැරේ අපේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණා නේද? ඔව් අක්කේ. මම සම්බන්ධ වුණා ගිය සැරේ. හරි. ඔයාට මොනවද හිතෙන්නේ මේ සැරේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන? ගොඩක් සතුටුයි ආයෙමත් මගේ සහෝදර සහෝදරයන් එක්ක මේ වැඩේට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන. ගිය පාර නම් අපි ලස්සන සින්දුවක් ඇහුවනේ ඔයාගේ හඬින්. ඔයා මේ පාර මොකද්ද ඔයා හිතන්නේ කරන්න? මේ පාරත් ඒ වගේම ලස්සන සින්දුවක්. මේ සිත යාමේ ගුලි වෙන්නම් තුරුලේ පිනිවැහෙන මොහොතේ කුමරියක් වාගේ මල්හි සරවැස්සේ මං එන්නම් රහසේ සැඟවෙන්නම් ඔබගේ ජීවිතේ මං ඔය දැතේ පැටලි ඇවිදින්නම් ලං වී ඔබ ඉන්න කොමාගේ සෙවණැල්ල වී සඳ පායන යාමේ තරු බැබලෙන මොහොතේ කෝලම් කරන්නම් ඔබ ළඟටම වී
සැමදා ඔබ මා ළඟින් රැඳිලා ඉන්නේ ආදරෙන් හිනහෙන් අම්මා ඔබේ ළඟින් රැඳී සදාකල් සැමදා ඔබ මා ළඟින් රැඳිලා ඉන්නේ ආදරෙන් හිනහෙන් අම්මා ඔබේ ළඟින් රැඳී සදාකල් ඔය දැතේ පැටලි ඇවිදින්නම් ලං වී ඔබ ඉන්නකො මාගේ සෙවණැල්ල වී සඳ පායන යාමේ තරු බැබලෙන මොහොතේ කෝලම් කරන්නම් ඔබ ළඟටම වී සුළඟක් වගේ පාවෙලා මගේ ළඟටම ඇවිත් ඔයා මං දෙන්නම් ආදරේ ඔබේ හදේ වෙලීලා සුළඟක් වගේ පාවෙලා මගේ ළඟටම ඇවිත් ඔයා මං දෙන්නම් ආදරේ ඔබේ හදේ වෙලීලා ඔය දැසේ පැටලි ඇවිදින්නම් ලං වී ඔබ ඉන්නකො මාගේ සෙවණැල්ල වී සඳ පායන යාමේ තරු බැබලෙන මොහොතේ කෝලම් කරන්නම් ඔබ ළඟටම වී හෙනෙහෙන්න මා ඔබේ ළඟින් රැඳී සදාකල්. හරිම ලස්සන සින්දුවක්. ඉතින් ප්‍රතිභා අපිට මේ සින්දුව ගැන කියන්නකෝ. ඔව් අක්කේ මේ සින්දුව ලිව්වේ අපේ කණ්ඩායමේ ඉන්න අක්කා කෙනෙක් සෙනුෂි අවිෂ්ණ අක්කා තමයි. ඒ සින්දුව ලියලා දුන්නට ගොඩක් ස්තුතියි අක්කේ. හොඳයි ප්‍රතිභා. අපි තවත් දවසක ඔයාගේ ලස්සන සින්දුවක් අහමු. අනිවාර්යෙන්ම අක්කේ. ඉතින් කවුමිනි අපි දැන් ලස්සන සින්දුවක් ඇහුවා. මම කැමති ලස්සන කවි පෙළක් අහන්න. අපි කවි පෙළක් අහමු නේද රුවන්ති රශ්මිදාගේ? ඔව් ලියන්න. ඉතින් රුවන්ති රශ්මිදා අපිට ඔයාගෙන විස්තර ටිකක් කියන්නකෝ. මගේ නම රුවන්ති රශ්මිදා. මම ආවේ පිළියන්දල ඉඳලා. මම ඉගෙන ගන්නේ 9 වසරේ. ඔව් ඉතින් ඔය SN ඩ්‍රාමා ඇකඩමිය ගැන මොකක්ද හිතෙන්නේ? කියන්නේ වගේ අදහස? ඇත්තටම හරිම හොඳයි. සර්ුත් හරිම හොඳයි. කලාව පැත්තෙන් ඉදිරියට යන හොඳ තැනක්. එතකොට අද ඔයා ඉදිරිපත් කරන්නේ කවි පෙළක්. ඉතින් අපිට ඒ කවි පෙළ ගැන පොඩි විස්තරයක් කියන්නකෝ. මේ මං කියන්නේ අම්මා ගැන කවි පෙළක්. මේක හැදුවේ මගේ මම්මා. හරි එහෙනම් ඔයා ඉදිරිපත් කරන්න ඔයාගේ කවි පෙළ. අපි ආසයි ඒක අහන්න. දසමස කුස දරාමාබී කළ අම්මේ රතුලේ කිරට හරවා පෙව් ඔබ අම්මේ ගෙදර බුදුන් යයි බුදු හිමි දේසු අම්මේ ඔබේ ගුණ ගැයීමට අවසර මගේ අම්මේ ඔබේ ලොවට ආදා සිට මාව රැකගත්තා ඔබේ පණ ටික සේම කැප කරලා ඔබේ මුළු ජීවිතයම මගේ මුළු දිවියම එළිය කළා ඔබ නිසි කල වයසට පැමිණුණ දාට පාසල් යවලා ශිල්ප ලබා දී විභාග ජයගෙන ඉහළට යන්නට අත දුන්නා ඔබ නිතර දෙවේලේ ජීවිතයේ අඳුරුලේනේ ආලෝකය අම්මා ඉඩෝරයෙන් වැසි කැන්දන වැසි දෙව්දුව අම්මා
සසර පුරා පතන පැතුම ඔබයි මගේ අම්මා ජාති ජාති හමු වේවා මටම මගේ අම්මා. හරිම ලස්සන කවියක්. අම්මා කෙනෙක් ගැන නම් කියලා නිම කරන්න බෑ. එහෙම නේද කවුනි? ඔව් ඇත්තටම ලියන් හරිම සංවේදී කවියක්. ඔව් කවුනි. ඊළඟට අපි කාගේ ඉදිරිපත් කිරීමද බලන්නේ? මං කැමති පුංචි කතාවක් අහන්න. තමාෂේ ත්‍යාග්‍ය. ත්‍යාග්‍ය. අපිට කියන්න කාගේ විස්තර ටිකක්. ඔයා කොහින්දන් ආවේ? අක්කේ මගේ ගම තමයි කැලණිය ප්‍රදේශය. එතකොට මගේ නම DPG තමාෂි තාග්‍යා. මම ඉගෙන ගන්නේ කොළඹ ලුම්බිනි විද්‍යාලයේ 8 ශ්‍රේණියේ. ඉතින් ත්‍යාග්‍ය ඔයා කොහොමද මේ SN රාම ඇකඩමියට සම්බන්ධ වෙන්නේ? අක්කේ මම මේ SN රාම ඇකඩමියකට සම්බන්ධ වෙන්නේ මෙතනට ඇවිල්ලා ඉන්න අපේ කල්නි ප්‍රදීප කියන මගේ හොඳම මිතුරියගේ මාර්ගයෙන් තමයි මම SN රාම ඇකඩමියකට සම්බන්ධ වෙන්නේ. හරි. ඔයා මොනවද අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? අක්කේ අක්කා කැමතිද මේ වෙලාවේ ලස්සන කතන්දරයක් අහලා හිටියනම් හොඳයි කියලා? මං අනිවාර්යෙන්ම කැමතියි. ඒ වගේම අපි වහගෙන බලාගෙන ඉන්න අපේ යාළුවොත් බලන් ඇති මේ වෙලාවේ ලස්සන කතන්දරයක් අහලා හිටියනම් හොඳයි කියලා. හැබැයි මේ කතාව අන්තිම වෙනකම්ම අහලා බලන්න ඕනි. මේ කතාවේ මොකක්ද අන්තිමට වෙන්නේ කියලා. මේක ගොඩාක් හොඳ ආදර්ශමත් කතාවක්. මේ කතාවේ ඉන්නවා ටිකක් විතර 아무තු යාළුවෝ දෙන්නේ. ඒ දෙන්න තමයි පුංචි කුරුමිනි යාළුවයි තනකොළ වෙත්ත යාළුවයි. ඉතින් මේ දෙන්න ගොඩාක් හොඳ යාළුවෝ. කන්නේ බොන්නේ ගමන් බිමන් යන්නේ හැමදේම කරන්නේ එකට. ඔන්න ඉතින් එක දවසක් පාන්දරින්ම මේ දෙන්න පිටත් වුණා ගමනක් යන්න. පොඩි කතන්දර කිය සමහර වෙලාවට මගදී හම්බර දේවල් එහෙම කකා තමයි මේ දෙන්න හැමින් ඇවිදගෙන ගියේ. ඉතින් මේ දෙන්නටත් නොදැනීම ඉක්මනට කාලය ගෙවිලා ගියා. දැන් නම් අවුව හොඳටම සැරයි. ඉවස ගන්න බැරි තරමට රස්නේ. ඉතින් යාළුවනේ මේ අපේ යාළුව දෙන්නට හොඳටම මහන්සි තුණා. මේ යාළුවේ අපි ටිකක් මෙතන නැවතිලා මහන්සි අරගෙන යමුද? තනකොළ පෙත්තේ යාළුව තමයි කුරුමිනි යාළුවගෙන් එහෙම ඇහුවේ. ඉතින් කුරුමිනි යාළුවත් ඒකට කැමති වුණා. මොකද එයත් හිටියේ හරීම මහන්සියෙන්නේ. ඔන්න ඉතින් මෙහෙම යද්දී අපේ තනකොළ පෙත්තේ යාළුව දැක්කා. ලස්සන බිම්වල ලොකුවට පිපිලා තියෙනවා. ඉතින් එයා තුවල ගිහිල්ලා ඒ බිම්වල ළඟට කිට්ටු වුණා. ඊට පස්සේ අපේ කුරුමිනි යාළුවා බිම්වල යටට කිට්ටු වෙන්න හිතාගෙන බිම්වල ළඟට කිට්ටු වුණා. අපෝ ඔයාට පේන්නේ නැද්ද? මේ බිම්වල යට දෙන්නේ උඩට නෑ කියලා. ඔයා වෙන තැනක් හොයාගන්න. තනකොළ පෙත්තේ යාළුවා අපේ කුරුමිනි යාළුවට එහෙම කිව්වා. අනේ පව් නේද අපේ කුරුමිනි යාළුවා. එයාට ගොඩාක් දුක හිතුණා. ඊට පස්සේ අපේ කුරුමිනි යාළුවා තනකොළ ගස් දෙකක් උඩින් බිමට වැල්ල තිබුණු කොළයක් අරගෙන තනකොළ ගස් දෙකක් උඩින් තියලා වහලක් හදාගත්තා. ඊට පස්සේ ඒ වහල යටට වෙලා හොඳට මහන්සි අරගත්තා. අපේ යාළුවන්ට මතකයි නේද මේ යාළුවෝ දෙන්න කවුද කියලා? පුංචි කුරුමිනි යාළුවයි තනකොළ වෙත්ත යාළුවයි. දැන් ඉර මුතුන් එන්න පටන් ගත්තා. හොඳටම අවුව සැරයි. ඉතින් ඉවස ගන්න බැරි තරමට රස්නේ. ඉතින් යාළුවනේ මේ අවුවේ සැරට මොකද්ද දන්නවද උනේ? අර අපේ තනකොළ පෙත්තේ යාළුවට හේවණක් වෙලා ලස්සන්ට ලොකුවට පිපිලා තිබුණු බිම්වල ටිකෙන් ටික අවුවට වේලිලා කඩාගෙන වැටුණා. දැන් මොකද කරන්නේ? අපේ තනකොළ පෙත්තේ යාළුවට ඉන්න තැනකුත් නැහැ. අනේ ඉතින් පව් නේද තනකොළ පෙත්තේ යාළුවා?
ඒක මගේ යාළුවනේ. මෙන්න බොලේ එකපාරටම දෝරෝණි පාත වැස්සකුත් කඩාගෙන වැටෙන්න පටන් ගත්තනේ. අපේ යාළුව දන්නව නේද? අව්වයි වැස්සයි දෙකම එකපාරටම සිද්ධ වෙනවා සමහර දවස්වලට. අන්න ඒ වගේ එකක් තමයි මෙතන සිද්ධ වුනේ. ඉතින් මේක බලන් හිටපු අපේ කුරුමිනි යාළුවා තනකොළ පෙත්තේ යාළුවට මෙහෙම කිව්වා. ඔයා තෙමෙනව නේද? කෝකෝ ඉක්මනට එන්න මගේ ගේ ඇතුළට. එහෙම කියපු අපේ කුරුමිනි යාළුවා ඒ කතාව අහපු අපේ තනකොළ පෙත්තේ යාළුවට ගොඩාක් ලැජ්ජ හිතුණා. මොකද අර මං කලින් කිව්වේ තනකොළ පෙත්තේ යාළුවා එයාගේ අර ලොකු ලස්සනට පිපිලා තිබුණු බිම්මලටද අපේ කුරුමිනි යාළුවට එන්න දුන්නේ නෑනේ. අන්න ඒක මතක් වෙලා තමයි අපේ මේ තනකොළ පෙත්තේ යාළුවට ගොඩාක් ලැජ්ජ හිතුනේ. අනේ මට සමා වෙන්න මගේ යාළුවේ. මං ඔයාට වැරද්දක් කළේ. මං ඔයාට මගේ බිම්මලයට දෙන්න දුන්නේ නෑ. අනේ මට සමාව දෙන්න මගේ යාළුවේ. එහෙම කියපු අපේ තනකොළ පෙත්තේ යාළුවා කුරුමිනියගෙන් සමාව ඉල්ලුවා. ඉතින් වැස්ස ඉවර වෙනකම්ම මේ දෙන්න අර කොළේ යටට වෙලා නොතෙමී ඉඳලා වැස්ස ඉවරනාට පස්සේ ආයෙත් ගමන යන්න පිටත් වුණා. ඉතින් යාළුවනේ අපි හැමෝටම යාළුවෝ ඉන්නව නේද? ඒ වගේම මේ මමත් ඔබත් තවත් කෙනෙකුගේ යාළුවෙක් වෙන්න පුළුවන් නේද? යාළුවෙක් කියන වචනෙට වඩා ඒක ක්‍රියාවෙන්ම පෙන්වන්න පුළුවන් නම් ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. ඉතින් යාළුවනේ අපි හැමෝටම යාළුවෝ ඉන්නවා. එතකොට මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි යාළුවෙක් කියන වචනෙට වඩා ඒක ක්‍රියාවෙන්ම පෙන්වන්න පුළුවන් නම් ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. එතකොට යාළුවනේ අපිට මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි අපි යාළුවෙක් ආශ්‍රය කරනව නම් එයාගේ දුකේදී විතරක් නෙමෙයි සැපේදීත් වචනකින් හරි පිටක් වෙනව නම් ඒක තමයි හොඳම යාළුකම. තමන් ගැන තමන්ගේ වාසිය ගැන හිතනවා වගේ අනිත් අය ගැනත් ඒ විදිහටම හිතනව නම් මේ ලෝකෙ මීට වඩා ලස්සන වේවි නේද? මිත්‍රදම කියන්නේ සැපේදී වගේම දුකේදීත් ළඟින් ඉන්න එකට. පුංචි කුරුමිනි යාළුවගේ පුංචි තනකොළ පෙත්ත යාළුවගේ ගන්න තියෙන ආදර්ශය ගොඩාක් තියෙනවා. එහෙම නේද ත්‍යාග්‍ය? ඔව් අක්කේ අනිවාර්යෙන්ම. ඇයි මේ වගේ කතාවක් ලියන්න හිතුවේ? අක්කේ මට හිතුණා අපේ යාළුවෝ දෙන්නෙකුත් දාලා යාළුකම ගැන පුංචි කතන්දරයක් ලියන්න. ලොකු පොඩි කාටත් ආදර්ශයක් වෙන විදියට. අනිවාර්යෙන්ම ඒ කතාවෙන් ලොකු පොඩි කාටත් ආදර්ශයක් තියෙනවා. ඔව් අක්කේ. හරිම ලස්සනයි ත්‍යාග්‍ය. ඔයාගේ කතාව අපි රස වින්දා නේද ලියන්නේ? ඔව් අක්කේ අනිවාර්යෙන්ම. ඔව් කම්මිනි අනිවාර්යෙන්ම. ඉතින් කම්මිනි අපි දැන් සින්දු ඇව්වා, කවි ඇව්වා, කතන්දර ඇව්වා. මං කැමති අපේ ආරාධිත අමුත්තාවගේ කේඩී සිරිපාල මහත්තයාගෙන් ලස්සන සින්දුවක් අහලා ඉන්න. ඉතින් අපිට කියන්නකෝ සර්ගේ කියන්නේ නවතම නිර්මාණ මොනවද සහ ඒව ගැන පොඩ්ඩක් විස්තර. අනේ මේ ඕවන් යන්න එපා. මේ ඇයි? හූ කිව්වා මොකද? හරි ඉතින් ටෙලිෆෝන් නැති කාලේ හූමනේ ඔහොමනේ හූ කියලා තියෙන්නේ. අනේ මේ මම මේ බැලුවා ළමයි ටික හොඳයි ඈ. ළමයි කවි කිව්වා, සින්දු කිව්වා, කතන්දර කිව්වා, හරි වටිනවා. මේ මමත් කවියක් කියලා බලන්න ඉතින්ලා. ඈ මලේ මලේ ඔය නාමල නෙලාවරෙන් අත් බිඳෙයි පය බුරුලෙන් තබාවරෙන් කැලණි ගඟේ උරු යනවා බලාවරෙන් මට රානුදුන් නුඹ ලිස්සා වැටියන්. ඇයි hina වෙන්නේ වැරදිද? වැරදි? අනේ එහෙම නෙවෙයිද? නෑ එහෙම නෙවෙයි. ඔපෝයි. කමන්නේ. හොඳයි මොකද මම ඕගොල්ලන් අර කවි සින්දු කියපු නිසා මට දෙන කවියක් කියන්නේ ඒ කවියේ පද හතර මොකක් හරි වුණානේ. පැටලුණාද? අනේ මට හැමදාම පැටලෙනවා මට ඕක තමයි වෙලා තියෙන්නේ.
මං කියන්න මං සින්දුවක් කියන්න මට මේ අපුඩියකින් පොඩි ෂපෝටයක් දෙනවද? ඔව් අනිවාර්යෙන්ම. ඈ මේ හරිනේ ඔන්න යන්න. කඩේට දුවලා යන්නම් චීනගේ කෑම ගෙනෙන්නම් ගෙනවිත් කවලා පෝලා මම ළඟ ඉන්නම්. කඩේට දුවලා යන්නම් චීනගේ කෑම ගෙනෙන්නම් ගෙනවිත් කවලා පෝලා මම ළඟ ඉන්නම්. වතුර අදින්නම් නුඹ නාවන්නම් සබන් ගාන්නම් හිස පීරන් මගේ සුන්දරගේ පුයරු දමාලා ලස්සන බල බල ඉන්නම්. වතුර අදින්නම් නුඹ නාවන්නම් සබන් ගාන්නම් හිස පීරන් මගේ සුන්දරගේ පුයරු දමාලා ලස්සන බල බල ඉන්නම්. කඩේට දුවලා යන්නම් චීනගේ කෑම ගෙනෙන්නම් ගෙනවිත් කවලා පෝලා මම ළඟ ඉන්නම්. මම ළඟ ඉන්නම් මම ළඟ ඉන්නම්. හරිම ලස්සන නේද කවුමිනී? ඒ සින්දුව ලිව්වෙත් මේ පුතුයි මමමයි ලිව්වේ. ඔව් නිවේදිකාව දෙන්න එහෙම නැගන් කියන්න හොඳ නෑ. හරිම ඔබතුමීලාට කියන්නේ මම ලියපු සින්දුව. ඒක මම්ම ලියලා මම්ම කියලා වේදිකාවල කියනවා මෙහි මේ ගාල්ලේ වේදිකාවලත් නැගලා කියලා තියෙනවා. හරිම රසවත්. එහෙම නේද? ඔව් කවුමිනී අනිවාර්යෙන්ම. හරිම රසවත් නිර්මාණයක් සර්. අනේ බොහොම ස්තුතියි ඔයාලව මාව ওই තත්ත්වයට හැඳින්වෙවට. හරි වටිනවා. මම දන්නවා මේ ඇත්තටම ළමයි දිහා බලපුවම හරි හැකියාව නැති ළමයි. අර කතන්දරේම හරි හොඳයි ඈ. ඒ කතන්දරේ කියන්නම ඒක වටින කතන්දරයක්. ඒ වගේම සින්දුවක් කිව්වා කවුද? අද සින්දුව කිව්වේ? සින්දුව කිව්ව හොඳයි. ඒ වගේම එක එක දේවල් කරනවා හරි වටිනවා ළමයි ටික. ඈ? බොහොම ස්තුතියි සර්. සර්ගේ කියන්නේ විස්තර ටිකක් ඉගෙන දැන් හැමෝම දන්නේ සර් ඩිංගි මහත්තයා කියලා. ඔව්. අනේ මම ඒක කැමැත්තෙන් කියන්නම්. කමන්නේ. මම මගේ ජීවිතේ පටන් ගත්තේ වෙස්ගැන්වීම් ශිල්පියෙක් වශයෙන්. ඒ කියන්නේ හැමෝම ලස්සන කරන කෙනෙක් වශයෙන්. ඒතකොට මට මුලින්ම හම්බ වෙනවා මට ඒ SP කොස්තා මහත්මයා තමයි ගුරා මගේ. මං එතුමත් එක්ක ගිහිල්ලා ඉතින් බඩු ලෑස්ති කළා හරි මෙන් කළා. ඉතින් දැන් එක ෆිල්ම් එකක දෙක වැඩ කරද්දී ගාමිණී පොන්සේක මහත්තයා එනවා තවත් ෆිල්ම් එකකදී. ඇවිල්ලා දැන් ඉතින් මම බඩු ලෑස්ති කළා මම දැන් ගාට් රූම් එකේ ඉඳලා කට්ටිය නැගිටලා. ඒ කියන්නේ මුර කූඩුවේ ඉඳලාම නැගිට කට්ටිය. ඒ කියන්නේ මොකද එතුමාට එච්චර ගරු කරනවා. හරි හොඳයි වැදගත්. එයා මේකප් එක දාන්න හරියයි ඉතින් ඔක්කොම ලෑස්ති වෙලා තියෙද්දි බල්ලව කොස්තා කවුද මේ ළමයා? මම හිතුවා පොඩි. එතකොට කිව්වා මේ මම ගෝලයක් ගත්තා සර් හදන්න. මගේ දිහා විනාඩි 2-3ක් බලන් ඉඳලා කියනවා හොඳයි හොඳට ඉගෙන ගන්නවා. කවදා හරි කලක් එයි. ඒ කියන්නේ මම මේ තත්ත්වයේ කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඊට පස්සේ මම සියලුම නළුනිලියොත් එක්ක වැඩ කරලා දෙනවා චිත්‍රපටි 50ක් විතර අපේ ගුරුතුමත් එක්ක වැඩ කරුවා. ඒ වගේ මේ ගුරුතුමා ඉතින් මාව දාලා යන්න මේක වටහර ගිහලා වෙන වැඩ කරනවා. ඒ වගේම මම තනියම චිත්‍රපටි 25 විතර වැඩ කරුවා. ඒ කාලේ මම රංගපාන ආසාවක් තිබුණේ නැහැ. ඔයාලා මේක කියන්න ඕන ඒ චිත්‍රපටියක් කරපුවම දවස් 15ක් විතර ෂූටින් කරපුවම මේක පෙන්වන්නේ මේ ඩිරෙක්ටර්ට පෙන්වන මේ ඩිරෙක්ටර් තමයි කියන්නේ ඩිරෙක්ටර් කැමරා ඩිරෙක්ටර් ආර්ට් ඩිරෙක්ටර් සහ මේකප් ඩිරෙක්ටර් මේකප් කරන අය විතරයි පෙන්වන්නේ. ඉතින් මට දැන් මේක පුදුම මේ වගේ ඇයි මෙහෙම පෙන්වන්නේ නැත්තේ කියලා. නෑ එහෙම ඕනේ නෑ. ඔයාලා බලලා ඔයාලා අඩුපාඩු තියාගන්න කියලා. ඔයාලා දන්නවද මේකප් කියන එකේ අමාරුව කොච්චරද කියලා? මාස 2ක් ෂූට් කරුවත් ඒ කියන්නේ මාස 2ක් රූගත කරුවත් අද කරන දේ මේ මූණ තියෙන්න ඕනේ එහෙමම චිත්‍රපටියක. ඉතින් මට රංගපාන්න කතා කරුවට මට අපි ඒ කාලේ රංගපාන්න ආසාවක් නැහැ. රංගපාන්න තියෙන්නේ මෙහෙමයි. කතන්දර ලියන එක නා කතන්දරය ලියලා එතකොට ආඩියට කෙනෙක් මේ ඉස්සෙල්ලම කැමරමෑන් හොයා ගන්නවා. කැමරමෑන් හොලිවලා එයාට ගෙනවා ලයිට් කරන්න ඕන. ඊට පස්සේ ආඩියට ගිහලා සෙට් එකක් හදන්න ඕනේ විදිහටම මේකප් ආටිස්ට් මේකප් කරලා ලස්සන කරලා ඒ චරිතය හදලා දෙන්න ඕන. ඒ වගේම තමයි ඩිරෙක්ටර් ඊට පස්සේ තමයි මේ කරවන්න පුරුදු වෙන්න ඕන කියලා කියන්නේ. ඒතකොට නළුවා නිලියා පුරුදු වෙලා ඉන්න ඕන. මට කියන්නේ දැන් රංගපාන බලන්න. මෙහාට එන්න. කොහෙද යන්නේ?
කිව්වද එහෙම? නෑ. ඊට පස්සේ දැන් ඔන්න පොඩි ළමයෙක් අරගෙන ළමයෝ කොහෙද යන්නේ? ඉස්කෝලේ යනවයි. හොඳයි. පාර බලාගෙන යන්නේ පාර වයින්කොට වාහනේ එනවා හරියට මෙහෙමින් පාර වයින්න. හොඳද? අන්න ඒව තමයි රංගපාන. ඒතකොට රංගපාන එක ඉගෙනගෙන තියෙන්න ඕන තමන් කොහොමද රංගපාන්නේ කියලා. ඊට පස්සේ දැන් මට පේනවා මේ කැමරා එක වුණත් කැමරා එකේ දැන් ඔන්න බලන්න එඩිටින් කියන්නේ මහා අමාරුම දෙයක්. කැමරා ගත කරන්න කියන්නේ හරි අමාරු වැඩක්. ඒතකොට අපි දැනගන්න ඕන රූප රාමුවල ලෝන් ෂොට් එකේ ඉඳගෙන රංගපාන විදියයි ඊට පස්සේ මිඩ් ෂොට් එක කියන්නේ මැද රූපයක රංගපාන විදියයි ක්ලෝස් අප් එකේ රංගපාන විදියයි රංගපාන විදි තුනක්. එක විදියට රංගපාන්න බෑ. ඒක අපි දන්නවා. දැන් ඔය ළමයින්ගේ ගුරුතුමා උගන්වයි ඒවා. ගුරුතුමා දන්නවා ඒක. ගුරුතුමා උතන ඉඳලා මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. තේරෙනවද මං කියන්නේ? මම වැඩිපුර කියලා දෙන්න යන්නේ නෑවා. නමුත් නළුවෙකුට නිලියෙකුට හරි අමාරු දේවල් තියෙනවා. නළුවෙක් දැන් මෙහෙම ඉඳගෙන මගේ මේ මූණේ තරංගන මම මෙහෙම කරුවොත් එහෙනම් මොකද අත පේන්නේ නෑනේ. ඒකට සාමාන්‍ය දුර රූප රාමුවන් නම් මට පේනවා අත උස්සන්න. ඒතකොට දුර රූප රාමුවන් අම්මා අද්දාංගලලා කියලා අරව මෙව්ව කළා ඔක්කොම කළා ඉතින් අපි රංගපානවා. තේරෙනව නේද? හොඳයි. හොඳ කට්ටියක් මට හම්බුණා. මම අපේ මේ ඔයගොල්ලන්ගේ ගුරුතුමා නිසා තමයි මම මේ එන්නේත්. ඒ වගේම මෙතෙන්ට ආවම තමයි දන්නේ මෙතන අම්මෝ කවුද අපේ මේක අයිති මහත්මයා කියලා. මේ මහත්මයාලා ඇත්තම කලාකරුවෝ. පවුලේ ඉන්නවා 6 දෙනෙකුද ඉන්නවා. ඔක්කොම කවියෝ, ගායකයෝ, ඒ වගේම කැමරාකරණය කරන. එහෙමයි තමයි මේ දාලා තියෙන්නේ. ගාලා ගමන් පොඩි නෑ. පොඩි පැත්තක් නෙවෙයි මේක. මේ බලන්න ලලිත් අබේසේකර මහත්මයා. නමුත් ලලිත් මහත්තයා දන්නවා අබේසේකර කියලා දන්නේ නෑනේ. මෙතෙන් ආවම තමයි ඒක දැක්කේ. හරි වටිනවා. හොඳයි. මේ සියලුම දේ කරන්නේ අපිටත් බයක් නැත්තේ මේ සියලුම දේ දන්න අය එක්ක වැඩ කරන නිසා. ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මතක තියාගන්න මේ දන්න අය තමයි ඔක්කොම උගන්වන්නේ. මං ආවේ අපේ මේ ඔයාලගේ ගුරුතුමාගේ තියෙන යාළුකමට. හරි නේද? හරිනේ. ඇති නේද? බොහොම ස්තුතියි සර්. හරි. නියන් අපේ සර්ගේ සින්දුව වගේම ඔහුගේ කතාවත් හරිම රසවත්. ඔව් කාමිනියන්. ඉතින් කාමිනි අපි දැන් ඊළඟට කාගේ ඉදිරිපත් කිරීමද බලන්නේ? මං පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි ඊට කලින් SN රාම ඇකඩමියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ. ඒක හරි. 077 912 99 07 කියන නම්බර් එකට ඔබේ තොරතුරු එවන්න. එතකොට ඔබට පුළුවන් SN රාම ඇකඩමියට සම්බන්ධ වෙලා මේ වගේ ඔබේ දක්ෂතා ලොවටම පෙන්වන්න. ලියන්. ඔව් ඇත්තෙන්ම කාමිනි මොකද මේ සමන්ගින්නලිය කියන ඔක්කොම අපිට කරන්නේ නොමිලේ. ඉතින් මේ ඇවිල්ලා ඉන්න පිරිසට පමණක් නෙවෙයි ඔයාලා මේ බලන් ඉන්න හැමෝටමත් මේ අපේ ඇකඩමියකට SN රාම ඇකඩමියට සම්බන්ධ වෙන්න පුළුවන් එහෙම නේද කාමිනි? අනිවාර්යයෙන්ම. කලාලෝකයට පිවිසෙන්න, කලාලෝකයට ආදරය කරන්න හොඳම තෝතැන්නක් තමයි මේ SN රාම ඇකඩමිය කියලා කියන්නේ. ඔව් කාමිනි. අපිට උරුපුවදු මූණක් ඉන්නවා. එයා මේ කලින් ගිය සතියේ අපේ ප්‍රෝග්‍රෑම් එකටත් ආවා. සෙනුෂි අවිෂ්ණා. ඉතින් සෙනුෂි අවිෂ්ණා ඔයා ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එකටත් ආවා අපේ SN ඩ්‍රාමා හරිදේ TV ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් මේ සතියේ එන්න ලැබිච්ච එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි ආපහු මගේ සහෝදර සහෝදරියත් එක්ක සම්බන්ධ වීම ගැන. ඔව් සෙනුෂි අවිෂ්ණා. ඉතින් ඔයා ගැන විස්තර ටිකකුත් කියන්න. ඔව් මගේ නම සෙනුෂි අවිෂ්ණා. මම ආවේ හොරණේ ඉඳලා. අද සින්දුවක් තමයි කියන්න. ඒ සින්දුව ලිව්වේ තෝමද? ඔව් ඒක මගේම අලුත්ම නිර්මාණයක්. ඔව් අපි ආසයි ඒ සින්දුව රසවින්දනය කරලා බලන්න. හැමදාම මා ළඟ ඉන්න ඔබට පිං අදී වුණා. ඔබට මා ළඟ නැවතෙන්න පිනක් නැති වී ගියා. ඔබ එදාගේ කතාවන් තවම මාගේ හිතේ නම් තියෙනවා කිසිදා නෑ. අමතක වී යන්නේ නම් කවදාවත් නැහැ එක්වන්නේ අපි දෙන්න මේ සංසාරේ.
හිඳීවි ඔබ මේ හිත ඇතුලේ හැමදාමත් මේ ලෙස මගේ මාගේ හිස් මුළු රැයක් කඳුලින් ඔබ තෙත් කෙරුවත් කිසි තාන මට තරහක් ඔයාගේ සතුටයි මට වැදගත් මාළඟ නැතුව මොහොතක් බෑ ඉන්න කියපු ඔබ දුරක ගිය විදිහ නෑ වැටහෙන්නේ මට අපි ලං වී හිටිය කාලෙම වේවි හිතට කොහොම මම ඉන්නේ මේ හිතට බෑ ඉවසන්න තව ඔබ එදා කී කතාවන් තවම මාගේ හිතේ නම් තියෙනවා කිසි දානේ ආයේ අමතක වී යන්නේ නම් කවදාවත් නෑ එක්වන්නේ අපි දෙන්නා මේ සංසාරේ හිඳීවි ඔබ මේ හිත ඇතුලේ හැමදාමත් මේ ලෙස මගේ මාගේ ඇස් මුළු රැයක් කඳුලින් ඔබ තෙත් කෙරුවත් කිසි තාන මට තරහක් ඔයාගේ සතුටයි මට වැදගත් රැඳිලා දුරකින් ආදරේ කරන්නම් කිසිම දා එන්නේ නෑ ඔබගේ ජීවිතේට යලි මං දෙවියන්ගෙන් මං ඉල්ලන්නේ කදයයි සෑමදා ඔබව සතුටින් තියන්නම විතරයි ඔබ එදා කී කතාවන් තවම මාගේ හිතේ නම් තියෙනවා කිසි දානේ ආයේ අමතක වී යන්නේ නම් කවදාවත් නෑ එක්වන්නේ අපි දෙන්නා මේ සංසාරේ හිඳීවි ඔබ මේ හිත ඇතුලේ හැමදාමත් මේ ලෙස මගේ මාගේ ඇස් මුළු රැයක් කඳුලින් ඔබ තෙත් කෙරුවත් කිසි දාන මට තරහක් ඔයාගේ සතුටයි මට වැදගත් ආදරේ නැකලේ ඔයා මං වගේ ඔව් සර් හරිම ලස්සන සින්දුවක්. ඔව් අපි දැන් හරිම ලස්සන ආදරණීය සින්දුවක් යව කවුමිනි මං ආසයි තවත් ලස්සන සින්දුවක් අහන්න ඉතින් දිලක්ෂි අපිට කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක් මම ආවේ කෑගල් ප්‍රදේශයේ ඉඳලා මම මේ වැඩසටහන කොහොම හරි සමන් ගෙන්නලිසගේ ක්ලාස් එකට සම්බන්ධ වුණේ මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. එතකොට ඔයාගේ පාසල මොකද්ද? මම යන්නේ කෑගල්ල ශාන්ති ජෝසප් බාලිකා මහාවිද්‍යාලයට. මම 10 වෙනි ශ්‍රේණියේ දැනට ඉගෙනුම ලබනවා. හරි අපි ආසයි ඔයාගේ ලස්සන ලස්සන සින්දුවක් අහලා ඉන්න. තිත්වල දැනෙනසෙයා හදවත පාරාවා ඉන්නට ආසයි ඔබ ආදරෙන් වෙලිලා සද වගේ මෝදු වේනා සුදු හාදු වැහෙනා ලං වෙති සනසයවා සීන සාදනා ආයේ වගේ මාසලින් රැදවිලා සීනේ ගෑවිලා නුඹ එයිදෝ පායාලා තුන් නැති හදවත් ළඟ එක්තැම් කරනා මනරම් නෙතු කැල්මන් හද කුම්මත් කරනා පාට පාට හීන ගෙන ආයා මාව දැක්ක හීන භවී ගියා ආයේ වගේ මාසලින් රැඳවිලා සීනේ ගෑවිලා නුඹ එයිදෝ පායාලා නිහිම් නැති කල්මන් මගින් මං වෙනවා ලන් ලන් වී මහා ජලි මතකෙට එනවා හාදු දීපු සීතරක වී මහා නීල දැස කොළ වේවි මා පෙරා සිත්වල දැනෙන ආසෙයා හදවත පාරා ආවා
ආසයි ඔබ හා ආදරෙන් වෙලිලා සද වගේ මෝදු වේනා සුදු හාදු වැහෙනා ලං වෙත්ති සනසාලා සිහින සාදනා ආයේ වගේ මාසලින් රැදවිලා සිනේ පැවිලා නුඹ එයිදෝ පාවිලා හරිම ලස්සන සින්දුවක් නේ. එහෙම නේද කවුමිනි? ඔව් ලියන්. ඒ වගේම මම කැමති තවත් ලස්සන ඒ වගේම සින්දුවක් අහන්න. සෙනුජ අවිනාෂ්. අවිනාෂ් ඔයා කොහෙන්ද ආවේ? මම එන්නේ හොරණ ප්‍රදේශයේ ඉඳලා. අද මොන වගේ දෙයක්ද ඔයා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම සින්දුවක් තමයි ඉදිරිපත් කරන්න යන්නේ. අද කොරෝනා ලොවට ඇවිත් බිලිගයි ජීවිත අපගෙන් අද කොරෝනා ලොවට ඇවිත් බිලිගයි ජීවිත අපගෙන් ලොකු පොඩි බේදයක් නැතේ සෑම දෙන බියෙන් වැළපෙන්නේ සෑම දෙන බියෙන් වැළපෙන්නේ අපි පරිස්සම්ව හිටි වැළකෙයි මේ වෛරසයෙන් අපි නීති රකිමු නිතියෙන් හැකි වේවි බේරෙන්න රෝගෙන් හැකි වේවි බේරෙන්න රෝගෙන් සුව විරුවන් රණ විරුවන් වෙහෙසෙයි රට තුරකින්න රෝගින් හට සුව වෙන්න පතමි මම සැමට බුදු පිහිට පතමි මම සැමට බුදු පිහිට අද කොරෝනා ලොවට ඇවිත් බිලිගයි ජීවිත අපගෙන් අද කොරෝනා ලොවට ඇවිත් බිලිගයි ජීවිත අපගෙන් ලොකු පොඩි බේදයක් නැතේ සෑම දෙන බියෙන් වැළපෙන්නේ සෑම දෙන බියෙන් වැළපෙන්නේ කොරෝනා කියලා කියන්නේ අපේ රටේ විතර නෙමෙයි මුළු ලෝකයක්ම ගොදුරු කරගන්න රෝගයක්. අවිනාෂ් ඔයාගේ සින්දුව හරිම ලස්සනයි. ලියන්. ඔව් කවුමිනි. ඇත්තෙන්ම ඒක හරිම ලස්සනයි. ඉතින් කවුමිනි මං ආසයි දැනගන්න ඒ සින්දුව ගැන පොඩි විස්තරයක්. ඒ කියන්නේ කවුද ලිව්වේ? මේ සින්දුව ලිව්වේ මගේම අක්කා සෙනුෂි අවිෂ්ණා. ඔව්. එතකොට කවුමිනි ඇත්තටම මේ අද කාලේ හැටියට ඇත්තටම මේක ගොඩක්ම ඒ කියන්නේ බඩපතල ඒ කියන්නේ සිද්ධියක්. හැමෝම මේ රෝගයෙන් පෙළෙනවා. මේ රෝගය ගැන කවුරුත් කතා කරන්නේවත් කවුරුවත් සින්දුවක්වත් ලියන්නේ නැහනේ. ඉතින් මේක ඇත්තටම හොඳ සින්දුවක්. එහෙම නේද කවුමිනි? ඔව් ඇත්තෙන්ම. හරි කවුමිනි. අපි සින්දුව ඇහුවානේ අපි කවියකින් ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවකින් කවියක් ඇහුවේ නැහනේ කවුමිනි. මං ආසයි කවියක් අහන්න. ඔව් අපි ලස්සන කවියක් රස විඳිමු. ඔව් මං ආසයි ආරාධනා කරන්න පහන්නෙත් කැලුම්ට. දිවාරයේ රට රකින්න අයියන්ඩි සතුරන් පරදාරට රකින්න අයියන්ඩි ඔබ විරුවෙකි මට නම් ලොවටම අයියන්ඩි අපච්චිට වදින ලෙස වදිනෙමි අයියන්ඩි මගේ රට රකින්න මගේ අයියා ලස්සන රණු විරුවෙක් වී ඔබ අයියා මට ආඩම්බරයි මගේ අයියා මගේ පණයි මගේ ආදර ලොකු අයියා. හරි
හරිම ලස්සන කවියක් එහෙම නේද කවමිනි? ඔව්. ඒ වගේම මේ සින්දුව අපේ රණවිරුවන්ට උපහාරයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව් කවමිනි. එතකොට පහන් අපිට කියන්නකෝ ආගෙන විස්තර ටිකක් කොහේ ඉඳන් දෙන්නේ ඔයා මොන ඉස්කෝලේද ඉගෙන ගන්නේ? මම එන්නේ දේදුගල ඉඳන්. මගේ වයස අවුරුදු 11යි. මම ඉගෙන ගන්නේ ශිෂ්‍යලෝදන මහා පිරිවෙනේ. එතකොට පහන් මේ කවිය කවුද ලිව්වේ? ඒක මම ලිව්වේ. ගොඩක් හොඳයි එහෙම නේද කවමිනි? ඔව් අනිවාර්යෙන්ම. ඔව් කවමිනි. දැන් මේ වගේ වයසක කවියක් ලියනවා කියන්නේ කවුරුත් ඒ කියන්නේ ලේසි වැඩක් නෙවෙයිනේ කවුරුත් හිතන්නේවත් නැහනේ. ඉතින් අපේ සමන් ගින්නලියස කියන්නේ නොමිලේ පන්ති පවත්වලා අපේ කියන්නේ පොඩ්ඩොන්න ලොකු තැනකට ගේනවා. එහෙම නේද කවමිනි? ඔව් අනිවාර්යෙන්ම. එස්.එන්. රාම ඇකඩමි කියන්නේ ඉතින් කලාලෝකයේ වැජඹෙන ළමයින්ට හොඳ තෝතැන්න. ඔව් කවමිනි මං ආසයි ආයෙත් ඒ කියන්නේ එස්.එන්. රාම ඇකඩමියකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපේ යාළුවන්ටත් කියන්න. ඔව් අනිවාර්යෙන්ම. 077129907 කියන දුරකථන අංකයට විස්තර එවන්න. ඉතින් ලියන් මං කැමති අපේ තමාෂි ත්‍යාගයගෙන් තවත් ලස්සන සින්දුවක් අහන්න. ඔව් කවමිනි. මාත් ආසයි මේ සින්දුව අහලා බලන්න. තමාෂි ත්‍යාගය. මගේ ජීවිතේ අලු කරලා දමලා කොහෙදෝ ගියේ මා මෙලෙස හැරදා මගේ ලෝකයෙන් ඔබ යන්න ගියදා මා මියදුනා හදවතම දැවිලා ඇයි කියන් රත්තරන් හැරගියේ මේ ලෝකේ මට හිටියේ ඔබ පමණයි රත්තරනේ ඇයි මට කඳුලක් දුන්නේ වරද කියන් මම කෙරුවේ මතකද දිනක් ඔබ මාව සිඹලා පපුවට තුරුල් විහැමින් කොඳුරා මගේ රත්තරන් මං ඔබව දමලා යන්න කියා දිවුරාල කිව්වා ඇයි කියන් රත්තරන් හැරගියේ මේ ලෝකේ මට හිටියේ ඔබ පමණයි රත්තරනේ ඇයි මට කඳුලක් දුන්නේ වරද කියන් මම කෙරුවේ පසුතැවිලි වී යලි දිනක ඔබම එන්නට එපා හෙව්වත් මේ මාව වැළලී තියෙයි මේ පොළොව යටම ඇස් දෙක මගේ පියවී එදාට ඇයි කියන් රත්තරන් හැරගියේ මේ ලෝකේ මට හිටියේ ඔබ පමණයි රත්තරනේ ඇයි මට කඳුලක් දුන්නේ වරද කියන් මම කෙරුවේ ඇයි කියන් රත්තරන් හැරගියේ. හරිම ලස්සනයි. ඔය සින්දුව ගැන මට පොඩි විස්තරයක් කියන්නකෝ. ඇත්තටම අක්කේ කියන්න ඕනේ මම මේ ගීතය තනුවට නිර්මාණය වෙලා තියෙන ගීතයට ගොඩක්ම කැමතියි. ඉතින් මට හිතුණා ඒ තනුවට වචන ගලපලා අරගෙන ලස්සන සින්දුවක් නිර්මාණය කරන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ මට මේ ගීතේ නිර්මාණය කරනකොට මගේ අම්මගේ සහයත් නොඅඩුවම ලැබුණා. අනිවාර්යයෙන්ම අම්මා කෙනෙක්ගේ සහාය තාත්තා කෙනෙක්ගේ සහාය නැතුව දරුවෙකුට ඉදිරියට යන්න ගොඩක් අමාරුයි. හරිම ලස්සන සින්දුවක් ත්‍යාග්‍ය. අපේ එස්.එන්. රාම ඇකඩමියේ ළමයි කොච්චර දක්ෂද? ඔව් කවමිනි.
ඒකට නම් ඉතින් න්‍යාය වෙනම සාධක ඕනේ නැහැ. හැබැයි කවුරුනි මං දැන් ආසයි දැන් සින්දු ඇහුවා, කවිය ඇහුවා, කතන්දර ඇහුවා. මං ආසයි අපේ ආරාධිත අමුත්තවන කේඩි සිරිපාල මහත්තයාගෙන් තවත් සින්දුවක් අහන්න. ඇත්තටම මම හරි සතුටු වෙනවා මේ ළමයි වුණත් අනුන්ගේ සින්දු නෙවෙයි කිව්වේ. තම තමන් ලියෝගෙන තම තමන්ට ඔබින හරි හොඳ වටිනවා. මේක තමයි වෙන්න ඕනේ ඉස්සරහට. එදා ඉඳලා අද වෙනකන් ගායකව බිහුනේ නළු නිළිය බිහලා තියෙන්නේ අනුන්ගේව කියලා කරලා නෙවෙයි. දැන් තමයි ඉතින් ඔය කියන හොඳ නැහැ. කවුරු හරි කෙරුවත් මේ කිව්වත් අපිට මොකුත් කියන්න බෑ. නමුත් මේ ළමයි ටික නම් මන් දිහා බලන් හිටියේ ඇත්තමයි ඕගොල්ලන්ගේ නිවේදන කටයුතුත් එක්ක බලුවම ඒගොල්ලන් හොඳයි. නිවේදන කටයුතුත් හොඳයි. එහෙනම් මම මෙහෙම එකක් කියන්නම් හොඳේ. මයි කරගන්න බලන්න. හරෝහර 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 මායා පෙද සින්ද පීඩි දෙවින්ද රෝහණපුරේ කියලා දමිල මුස්ලිම් එක තවිල්ලන්ට රංග මොනු සයෙන්නත් දොළසින් නිසි වැඩගෙන පාමිනේ කපා දමනු නැන දෙවිඳුන්ගේ රටට කරපු කොඩි වින්නේ හරෝහර 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 ඔව් ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙච්චර වැඩ ගොඩක් තියලා අපේ මේ ෆැමිලි සිටින පිරිසට පමණක් නොවේ අපේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ටත් සර්ගේ අත්දැකීම් සර් අපිට ගොඩක් දේවල් කියලා දුන්න ඇත්තටම ස්තුතියි සර්. බොහොම ස්තුතියි හැමෝටම. මට මෙතෙන්ට එන්න ලැබීමත් මම සතුටින් පිළිගන්නවා. කාලය නම් ටිකෙන් ටික ගෙවිලා යනවා. අපිට ඔබේ නිවසෙන් සමගෙන යන්න කාලය උදා වෙලා තියෙන්නේ. අපි තවත් දවසක මේ වගේම SN ඩ්‍රාමා ඇකඩමියේ දක්ෂයින් 6 දෙනෙක් එක්ක ඔබේ ආලින්දයට නැවත එන බලාපොරොත්තු එක් අදට ඔබේ නිවසෙන් සමුගන්නවා. ඔයාලයි නැරඹුවේ SN ඩ්‍රාමා ඇකඩමියේ නුගේගොඩ සහ කොළඹ තියෙන ආයතනයේ දරුදරියන්ගේ දක්ෂතාවයන්. ඉතින් මේ අපි විශේෂයෙන්ම මේ SN ඩ්‍රාමා ඇකඩමියේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ විශේෂ හේතුවක් නිසා. ඒ තමයි එම ආයතනයේ පවත්වාගෙන යන ළමයින්ට නොමිලේ තමයි මේ සියලු දේවල් උගන්වන්නේ. එතුමා ලොකු කැපවීමක් කරනවා. ඉතින් අපි ඒක අගය කරන්න තමයි අපි හෘදේ ටීවී සජීවී විකාශයෙන් ඔයාලට මෙම වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න අපිට කතා කරන්න 072 321 3966 අපිට ලියන්න හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගහල්ල.